හරි. කතා කරන්නේ මේ database designing ගැන. ඒ කියන්නේ data modeling ගැන. database එක design කරනකොට ඒකේ design වර්ග තුනක් තියෙනවා. එකක් තමයි conceptual design එක. අපි දැන් ඒක දැනටමත් කළා. අපි ඒ conceptual design එක තුල තමයි ERD entity relationship diagrams හඳුන්වන්නේ. අපි entity relationship diagrams and ඒකේ symbols දැනගත්තා. entity එකක්, attribute එකක්, multi value attribute එකක්, ඊට පස්සේ composite attribute, key attribute ඔය වගේ දේවල් ඉගෙන ගත්තා. ඊට relationship one to one, one to many, many to many වගේ relationship ගැන ඉගෙන ගත්තා. එතකොට ඒ relationship ගැන මේ entity relationship ඇඳලා database එක design කරන process එක මේ අදිරට තමයි අපි කියන්නේ conceptual design කියලා. ඊළඟට logical design. logical design එක කරලා ඉවරනම අපි physical design එක ගැන බලන්න ඕනේ. හරි. දැන් මම මෙතනදී තුනක් තියෙනවා කියලා කියනවා මිසක් ඒවා ගැන විස්තර කරන්න උත්සාහ කරන්නේ නැහැ. conceptual design එක තාම ඉවර නැති නිසා. right. අපි යමු conceptual design එකේ ඉතිරි කොටස් වලට. බලන්න අන්තිමට මම කිව්වේ relationship නේද? many to many එකක් නේද කිව්වේ. ඊට පස්සේ associative entity එකකින් මම නැවතුනේ කියලා පොඩ්ඩක් මතක් කරලා මට කියන්න බලන්න. ඔව් සර්. හරි. associative entity එකකින් තමයි අපි ඒක නැවතුනේ. ඒ දක්වා පැහැදිලි නේද දරුවනේ? ඔව්. right. එතකොට මම දැන් අද හඳුන්වලා දෙන්න යනවා ඔයාලට entity අපි entity ගැන කතා කළානේ. මේක හොඳට ලියලා තියාගන්න ඕනේ. entity ගත්තොත් වර්ග දෙකක් දකින්න පුළුවන් අපිට. හරි. එකක් තමයි weak entity අනිත් එක strong entity. entity එකට example එකක් දෙන්න මට කාට හරි පුළුවන් කවුරු හරි. entity එකට example එකක්. student. හොඳයි. වෙන තව එකක්. තව example එක. employee එතකොට employee employee good. තව ඕනේ. නැත්නම් මේ අපිට මේ වැඩි කරන්න බෑ. තව ටිකක්. age. right. පුතේ age කියන්නේ student කියන entity student හරි employee හරි entity එකක attribute එකක් තමයි age කියන්නේ නේ. හරි. ඒවට කියන්නේ attribute එකක් කියලා. හරි. අන්න ඒ වගේ වරක් කියන්න. ඒතර මට පුළුවන් ඔයාලට හරියන වැරදි ඒවා කියලා දෙන්න. තව entity කීපයක් කියන්න මට. department good. right. vehicle පුතේ අහුන්නේ මොකද්ද? vehicle vehicle. right. vehicle good. vehicle, school, organization, company, computers, electronic items, product, registration, marks, attendance, payments, ඊට පස්සේ book, authors මේ හැමෝම මොනවද? මේ හැම එකම entity. ඉතින් මේ entity අතර තියෙනවා weak entity තියෙනවා strong entity තියෙනවා. weak entity තියෙනවා strong entity තියෙනවා. හරි. එතකොට
අපි මේ දක්වා කතා කළේ strong entity ගැන විතරයි. school කියන්නේ student course ඒ ඔක්කොම strong entity. strong entity කියන්නේ මොනවද කියලා ඔයාලට පැහැදිලි වෙනවා. weak entity ගැන කතා කරපුවාම. එහෙම නැත්නම් තවත් විදිහකින් කිව්වොත් හරි මම strong entity ගැන ඉස්සෙල්ලා කතා කරලා ඉන්නම්කෝ. හරි. මේක නෝට් කරගන්න ඕනේ. කලින් ස්ලයිඩ් කලින් මම ලියපු එක ලියාගත්තද පුතේ? හරි ලියා ගන්න ඕනේ. මොකද මේ සමහරවිට මම රෙකෝඩ් නොදෙන්න තීරණය කරන්න ඉඩ තියෙනවා මේ පන්තියේ සහභාගීත්වයත් එක්ක. ඒ නිසා ලියා ගන්න. රෙකෝඩින් අර දෙන්න පුරුදු වෙච්ච ඒ ලෙවල් කරන ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න වෙනම මේ රෙකෝඩින් ටික එකතු කරලා මම එහෙම උනොත් දෙනවා. දිගින් දිගටම දැන් රියල් ටයිම් සහභාගීත්වය අඩු වුණොත් මම දෙන්නේ නැහැ රෙකෝඩින්. හරි. ඒ නිසා ලියා ගන්න. හරි. ස්ට්‍රොං එන්ටිටි එකක් කියන්නේ මේ ස්ට්‍රොං එන්ටිටි එකට තියෙන්න ඕනේ විශේෂ දෙයක් තමයි key attribute එකක් තියෙන්න ඕනේ. key attribute එකක් තියෙන්න ඕනේ. දැන් අපි ස්ටුඩන්ට් වගේ ගත්තොත් ස්ටුඩන්ට් අයිඩෙන්ටිෆයි කරගන්න තියෙනවා registration number කියලා unique field එකක්. ඒකට අපි කියනවා key attribute කියලා. අපි ඒක යටින් ඉරක් ගහලා නම් කරනවා මේක තමයි primary key එක කියලා. ඉතින් අපි ඒකට කියනවා key attribute. strong entity එකක විශේෂත්වය තමයි ඒකට key attribute එකක් තියෙනවා. එහෙනම් primary key එකක් තියෙනවා. right ඔක ලියා ගන්නකො එනවා. strong entity කියලා ලියලා ලියාගෙන ඉවරලා කියන්න
හරි බලන්න පුතේ හරි ඒතකොට strong entity ගැන අපි කතා කළා ඒක හරි මම ඊළඟට කතා කරනවා weak entity ගැන ඊළඟට කතා කරන්නේ weak entity weak entity ටිකක් කියන්නේ මෙන්න මේ වගේ දෙයක් මම ඉස්සෙල්ලා අඳින්නම් හිතන්නකො මෙන්න මෙහෙම employee කෙනෙකුට තියෙනවා EMP ID එකක් ඒක යාගේ primary key එක මට කියන්නේ මේ employee කියන්නේ weekend මේ strong entity එකද weekend එකද ඔයාලා දැන් දන්න හැටියට strong entity strong එක ඇයි ඒකට key attribute එකක් තියෙන නිසා සාමාන්‍යයෙන් අපි employee database එකක් හදනකොට ඒ ආයතනයක එයාලගේ dependents ලා යැපෙන්නම්ව සාමාන්‍යයෙන් මේ තියාගෙන ඉන්නවා මොකද ඒකට හේතුව welfare society එකක් තියෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ benefits කොහොමද යන්න ඕනේ ඒ වගේ එක එක කරුණු කාරණා මත dependents ලා තියාගෙන ඉන්නවා මට කියන්න පුතේ යම් කිසි ආයතනයක අදාළ employee නැතුව ගියොත් එයාගේ dependents ලා එයාලගේ database එකේ තියාගෙන ඉන්න ඕනද නැද්ද කියලා ඕනේ dependents ලා හඳුනගන්නේ මේ මෙයාගේ අය මේ මෙයාගේ අය මේ නිමල්ගේ අය මේ කමල්ගේ අය මේ සුනිල්ගේ අය කියලා තමයි හඳුනගන්නේ dependents ලා අදාළ වෙන්නේ employee කෙනෙක් නිසා තමයි ඒක ඇති වෙන්නේ ඒ නිසා employee has diamond mark හරියට අඳින්න has many dependents a dependent has one and only one employee employee වල ළමයි දෙතුන් දෙනෙක් ඉන්න පුළුවන් එයාගේ dependents ලා එයාගේ යැපෙන අය එක employee කෙනෙක් සමහරවිට spouse වෙන්න පුළුවන් children's ලා වෙන්න පුළුවන් හරි එයාලා dependents ලා සම්බන්ධයෙන් මොනවද අපි එකතු කරගන්නේ එයාගේ name එක dependent name එක ඊට පස්සේ dependent දින relationship එක spouse ද එහෙම නැත්නම් children කෙනෙක්ද අම්මද තාත්තද parents ලද කියලා relationship එක මොකක්ද එතකොට ඔය විදිහට අපිට තියාගන්න පුළුවන්. හැබැයි employee කෙනෙක් දැන් මෙයාගේ නම තමයි key attribute එක. හැබැයි ඒක key attribute එකක් කරන්න බෑ. මොකද එකම නමින් අපි තුමු සුනිල් කියලා දරුවෙක් ඉන්නවා. employee තුන් දෙනෙකුට විතර ඉන්න පුළුවන් සුනිල් කියලා ළමයි. ඊට පස්සේ කමල් කියලා ඉන්නවා. කමල්ලා තුන් දෙනෙක් විතර ඉන්න පුළුවන්. employees තුන් දෙනෙකුට මෙයාලගේ පවුලේ කමල්ලා තුන් දෙනෙක් විතර ඉන්න පුළුවන්. ඒතකොට එහෙම හඳුනා ගන්න බෑ. එතකොට අපි හඳුනා ගන්න වෙන්නේ මේක part key එකක්. මම මේකයි කඩේට දැම්මේ. part key එකක් කියන්නේ මොකද්ද? dependent කෙනෙකු යාගේ නමෙන් විතරක් හඳුනා ගන්න බෑ. employee ගේ employee වත් එක්ක තමයි හඳුනා ගන්න ඕනේ. employee වත් එක්ක මේ අර සරත්ගේ පුතා නිමල් අන්න එහෙම තමයි හඳුනා ගන්න. සරත් කියන employee පුතා නිමල්. ඊට පස්සේ අමල් කියන employee ගේ පුතා සුනිමල්. ඒ විදිහට තමයි අපිට හඳුනා ගන්න වෙන්නේ. හරි. එතකොට employee ගේ ID එකත් employee ගේ ID එක තමයි system එකේදී වැදගත් වෙන්නේ. employee ගේ ID එකත් එක්ක තමයි dependent එක හඳුනා ගන්න වෙන්නේ. එතකොට dependent තනිව හඳුනා ගන්න හැකියාවක් එයාට ID එකක් දීලා එහෙම විශේෂයෙන් unique කෙනෙක් නෙමෙයි එයා. එයා unique වෙන්නේ employee ගේ ID එක හරහා.
ඒ නිසා මේ තනි පාටින් අඳින්න ඕනේ. ඒ වගේ තැන්වල රිලේෂන්ෂිප් එකක් තියෙනවා නම් ඒක ඩබල් ලයින් කරනවා. වීකෙන්ඩ් එකක් තියෙනවා නම් ඒකත් ඩබල් ලයින් කරනවා. එතකොට අපි වීකෙන්ඩ් එකක් අඳින්නේ ඩබල් ලයින් වලින්. වීකෙන්ඩ් එකේ තියෙන කී ෆීල්ඩ් එක මේක පාර්ට් කී එකක්. පාර්ට් කී එකක් කියන්නේ මොකද? නේම් එක කියන්නේ සම්පූර්ණ කී එක නෙමෙයි. එයාව යුනික් වෙන්න අවශ්‍ය කරන සම්පූර්ණ කී එක හැදෙන්නේ එම්ප්ලොයි ID එකත් එකතු කරගෙන. එම්ප්ලොයි ID එකත් එකතු කරගෙන. එතකොට තමයි ෆුල් කී එක හැදෙන්නේ. එතකොට නේම් කියන්නේ කී එකේ කොටසක් විතරයි. ඩිපෙන්ඩන්ට් ලව යුනික්ලි ඇයිඩෙන්ටිෆයි කරන්න පුළුවන් ෆුල් කී එක තමයි එම්ප්ලොයි ID එකයි නේම් එකයි. එතකොට නේම් එක කියන්නේ එක කොටසක් විතරයි. ඒක කඩේරි වලින් තමයි ඩොට් හරි ඩෑෂ් වලින් හරි තමයි අපි ඒක දක්වන්නේ. එතකොට ස්ට්‍රෝං එන්ටිටි එකක් සහ වීක් එන්ටිටි එකක් අතර තියෙන රිලේෂන්ෂිප් එකකට අපි කියනවා identified relationship කියලා මතක තියාගන්න. රිලේෂන්ෂිප් එක වීක් එන්ටිටි එකක් සහ ස්ට්‍රෝං එන්ටිටි එකක් අතර හැදෙනා වූ රිලේෂන්ෂිප් එකකට කියනවා identified relationship කියලා. identified relationship එකක් අඳින්නේ රිලේෂන්ෂිප් එක ඩබල් කරනවා. ඩයමන්ඩ් මාක් එක ඩබල් කරනවා. මේ ඉර ඩබල් කරනවා. වීක් එන්ටිටි එකක් කොහොමද අඳින්නේ ඩබල් කරලා. එතකොට මේක ඕන එන්ටිටි එක ස්ට්‍රෝං එන්ටිටි අපි කියන්න පුළුවන් ඒක ඕන එන්ටිටි කියලා කියන්න පුළුවන්. එහෙනම් ස්ට්‍රෝං එන්ටිටි එකක් සහ වීක් එන්ටිටි එකක් අතර හැදෙන්නේ identified relationship එකක්. ඒක මතක තියාගන්න. වීක් එන්ටිටි එකට එයාටම අයිති key attribute එකක් නැහැ. වීක් එන්ටිටි එක විශේෂත්වය තමයි do not have key attribute of their own. එයාටම අයිති. එයාටම අයිති key එකක් නැහැ. key attribute එකක් නැහැ. parent ගේ strong entity එකේ key එකයි තමන්ගේ key එකයි දෙකම එකතු කරගෙන තමයි key එක හදාගන්න වෙන්නේ weak entity එකකට. right. ඒක clear ද ඔය කියපු සිද්ධි ටික? හරි. අපි කතා කරේ weak entity ගැනනේ. හරි. මෙහෙම හිතන්නකෝ. අපි හොටෙල් එකක් ගැන හිතමු. හොටෙල් එකක තියෙනවා බිල්ඩින්. මොන බිල්ඩින් එකක්? මේක A බිල්ඩින් එක. මේක B බිල්ඩින් එක. මේකක තියෙනවා rooms තියෙනවා. hotel rooms තියෙනවා. 1 2 3 4 5 6 කියලා නම් කරනවා. මේකත් 1 2 3 4 5 6 කියලා නම් කරනවා. එතකොට මේ entity ඇන්දොත් building has many room. Room has නැත්නම් belongs to one building. එක room එකක් building දෙකක තියෙන විදියක් නැහැ. එක building එක rooms ගොඩක් තියෙනවා. right. එතකොට building එකට අපිට තියෙනවා building ID එකක් A කියලා. A B කියලා. එතකොට ID. building ID එක. නැත්නම් building number එක. room එකකට තියෙන්න පුළුවන් room number එක. තව ඉතින් දේවල් තියෙන්න පුළුවන් capacity, type. capacity කොහොමද? double ද, මේ single ද, නැත්නම් deluxe ද, luxury ද, ඒ වගේ තියෙන්න පුළුවන්. හරි. එතකොට පුතේ මට කියන්න මෙතනින් strong entity එක මොකක්ද කියලා? කවුරුද කියන්නේ strong entity එක මොකක්ද මෙතනින්?
ඔව් building බිල්ඩින් එක බිල්ඩින් එක නැතුව රූම් එකක් හිතෙන්න විදියක් නැහැ. ඔයාලට මම හිතනවා මෙහි හුඟක් පැහැදිලි වෙනවනේ ඔය කියන කාරණා. බිල්ඩින් එකක් නැතුව රූම් එකක් නැහැ. රූම් ටික බිල්ඩින් එකක් තිබුණොත් තමයි රූම් තියෙන්න පුළුවන් කියන්නේ. හරි. එහෙනම් මේක weak entity එකක්. එහෙනම් මේක part key එකක් වොන්න. room number එකකින් අපිට room එක අඳුන ගන්නත් බෑ. room number 2 කර අඳුන ගන්න බෑ. room number 2 කියලා එකක් බෑ. ඒ වල 2 කියලා තමයි අඳුන ගන්න වෙන්නේ. හරි? නැත්තම් room number 2 කියන එක අඳුන මේක දෙක තුනක තියෙනවා. right. එතකොට මේක අපි ඔන්න එහෙනම් double line කරනවා. double line කරපුවම මෙතන ඇති වෙන relationship එක මොකද්ද? weak entity එකක් සහ strong entity එකක් අතර ඇති වෙන relationship එක අපි මොකද්ද කියන්නේ? identified relationship. එතන මේක මොකද්ද? room කියන්නේ weak entity එකක්. right. ඔය example එකක් බලන්න අප්ඩේට් කරගන්න. හරි. ඉතින් ඔන්න නම් entity කියන දේවල් දැන් ඔයාලා ඔක්කොම දන්නවා. weak entity දන්නවා, strong entity දන්නවා. relationship උත් අපි ටිකක් කතා කළා. ඒ නිසා දැන් මෙතන කතා කරන්න පුළුවන් වෙන්නේ identified relationship ගැන. හොඳට මතක තියාගන්න strong entity එකක් සහ weak entity එකක් අතර තියෙන්නේ identified relationship එකක් කියලා. right. නැවත වරක් මම relationships ගැන කතා කරනවා. කලින් කතා කරනට වඩා වැඩියෙන් දැන්. නැවත වරක් කතා කරනවා relationship ගැන. මෙන්න මේ කියන point ටික කියලා දෙමි. එකක් තමයි relationship සම්බන්ධයෙන් අපි දැනගන්න ඕනේ cardinality එක, relationship සම්බන්ධයෙන් අපි දැනගන්න ඕනේ participation එක, relationship සම්බන්ධයෙන් අපි දැනගන්න ඕනේ degree එක. ඔන්න ඔය කියන කාරණා ටික relationship යටතේ වන්නවම කතා කරනවා. මේ එකකට එකක් පැහැදිලිව හඳුනා ගන්න. හරි. note කරගන්නකො මේක summary එකක් විදියට ඊට පස්සේ අපි cardinality ගැන කතා කරමු. ඉතින් හරි ඒතකොට අපි බලමු cardinality කියන්නේ මොකක්ද කියන එක. relationship සම්බන්ධයෙන් cardinality කියන්නේ මොකක්ද? හරි. අපි ඉගෙන ගත්තා relationship මෙන්න මෙහෙම. මෙහෙම 1 to 1. ඔකට අපි කියනවා 1 to 1. 1 to 1 කියලා ලියනවා. ඔය වගේ අපි ඉගෙන ගත්තා one to many. ඔක අනිත් පැත්තට කියවුවොත් many to one වෙන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ අපි තව ඉගෙන ගත්තා many to many. many to many. එක පැත්තක් m ලියුවොත් අනිත් පැත්ත n ලියන්නේ අපි. හරි. many to many. ඕක තමයි cardinality එක කියලා කියන්නේ. ඒතර cardinality සාමාන්‍යයෙන් තියෙනවා 1 to 1, 1 to many, many to many කියලා cardinality තුනක් තියෙනවා. 1 to many, many to 1 කිව්වත් කමක් නැහැ. එකක් දෙකක් විතර ගන්න පුළුවන් නම් එකක් විතර ගන්නත් පුළුවන්. එතකොට මේ cardinality කියන්නේ දැන් මම ඇඳලා පෙන්නුවොත් එහෙම මෙතන student මෙතන course එක student කෙනෙක් එක course එක. student table එකේ එක student කෙනෙක් course table එකේ කීයක් කරනවා. course table එකේ course එකක් student table එකේ student ලා කී දෙනෙක් සම්බන්ධද? department and employee. department එකක් employee කී දෙනෙක්ට සම්බන්ධයිද? department එකේ employee ගොඩක් ඉන්නවා. ඒතර ඒක 1 to many. අනිත් පැත්තෙන් අයි 1 to many කියන්නේ ඇයි? එක department එකක් ගත්තොත් ඒකට employee ගොඩක් ඉන්නවා. හැබැයි ඒක employee කෙනෙක් ගත්තොත් එයාව සම්බන්ධ වෙන්නේ මේ පැත්තෙන් එකකට විතරයි. එක department එකකට විතරයි. ඒකයි එක පැත්තකට many සම්බන්ධ වෙනවා අනිත් පැත්තට one සම්බන්ධ වෙනවා.
අපි තුවොත් ස්ටුඩන්ට් කෙනෙක් කෝසස් ගොඩක් කරනවා කෝස් එකට ළමයි ගොඩක් ඉන්නවා කියලා කිව්වොත්. එතකොට එක ස්ටුඩන්ට් කෙනෙක් කෝස් ගොඩකට සම්බන්ධ වෙනවා කෝස් ටේබල් එකේ. කෝස් ටේබල් එකේ කෝස් එක ස්ටුඩන්ට්ලා ගොඩක් දෙනෙක් කරනවා. එතකොට ඒක දෙපැත්තට many to many සම්බන්ධයක් එතකොට ඒකේ තියෙනවා. ඉතින් ආන් ඒ වගේ මේක ඩෙෆිනිෂන් එක ලියාගත්තොත් කාඩිනලිටි කියන එකට මේක ස්පෙસિෆයි කරනවා. specifies the maximum ගාන තමයි මේ කියන්නේ. හරි. maximum number of student කෙනෙක් desk එකක් තියෙනවා කියලා ගමු. student කෙනෙකුට maximum desk කීයක් තියෙන්න පුළුවන්? එකයි. desk එකකට maximum student කී දෙනෙක් ඉන්න පුළුවන්ද? එකයි. ඒ නිසා ඒක 1 to 1. department එකකට maximum student කීයක් ඉන්න පුළුවන්ද? ගොඩයි. එක department එක employee කෙනෙකුට department කීයක් තියෙන්න පුළුවන්ද? maximum එකයි. මේ maximum ඊට වඩා අඩු ගණන් තියෙන්න පුළුවන්. මේ maximum ගන්න තමයි අපි අදහස් කරන්නේ. Specify the maximum number of relationship instances. හරි relationship instances කියලා කියන්නේ. එක student කෙනෙක් හරි පුතේ හරි චූටි බාධා කීපයක් තියෙනවා අද දවසේ. right අපි කතා කරමින් හිටියේ relationship instance එකක් කියන්නේ මොකක්ද කියන එක. relationship instance එකක් කියලා කියන්නේ එක ළමෙක් course එකකට සම්බන්ධ වීම කියන්නේ එක instance එකක්. ඒකද relationship instance එකක්. හරි. table එකක student table එකේ student ලා ඉන්නවා. ඒක student කෙනෙක් instance එකක්. course table එකේ course තියෙනවා. ඒක course එකක් කියන්නේ course table එකේ instance එකක්. relationship instance එකක් කියලා කියන්නේ මේක student කෙනෙක් course එකකට සම්බන්ධ වෙනවා. එක student කෙනෙක් තවත් course එකක් කරනවා. දැන් මේකට මේ student relationship instance තුනක් තියෙනවා. ඔන්න ඔය කියන එක. හරි. එතකොට මේක නිර්වචනය කරුවොත් specify the maximum number of relationship instances that an entity can participate in. මේක තමයි කාඩිනලිටි එක කියන්නේ. ඒ කියන්නේ maximum number එක. එක instance එකකට මේ එක relationship instance එකකට relationship instance කීයක් හදා ගන්න පුළුවන්ද යනිත් table එකත් එක්ක. මෙතන 3යි. 3යි කියන්නේ many. හරි නම්බර් එකක් කියලා ස්පෙસિෆයි කරන්න බෑ ගානකින් many. ඕන තරම. මේ පැත්තෙන් හැබැයි අනිත් පැත්තට මෙයාට හදා ගන්න පුළුවන් course table එකට student table එකේ course table එකේ එක instance එකකට student table එකේ එක instance එකක් හදා ගන්න පුළුවන් relationship instances ගන්න one and only one එකම එකයි. කියලා අපි උපකල්පනය කරනවා. මේ අපේ උපකල්පනය අපේ නීතිය මේක. එතකොට 1 to many නම් මේක තියෙන්නේ එක පැත්තක එකක් අනිත් එකත් එක්ක many පුළුවන් අනිත් පැත්තත් එක්ක උපරිම එකයි පුළුවන්. දැන් course student සම්බන්ධයෙන් මේ මම කියපු දේ ගලපෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි හිතමුකෝ department කියලා මේක. department and employee. එක department එකකට employee ලා ගොඩක් ඉන්න පුළුවන්. එක employee කෙනෙකුට අනිවාර්යෙන් එක department එකයි තියෙන්න පුළුවන්. පුතේ clearද? දරුවනේ පැහැදිලිද? ඔව් සර්. හරි. එහෙනම් කාඩිනලිටි කියන්නේ මොකද්ද? maximum number of participation instances කියන එකයි. එක table එකක ඉන්න එක row එකකට අනිත් table එකේ
රෝ කීයක් එක කනෙක්ට් වෙන්න පුළුවන්ද? මැක්සිමම් නේ මිනිමම් නෙමෙයි මැක්සිමම්. එක මේ පැත්තෙන් මෙහාට many මේ පැත්තෙන් මෙහාට 1 එකයි 1 to many කියන්නේ. දෙපැත්තෙන් දෙපැත්තටම many පුළුවන් නම් many to many. දෙපැත්තටම එකයි නම් 1 to 1. හරි. right note කරගෙන මට පොඩ්ඩක් කියන්න බලන්න hand raise කරලා. ඒ හරි නේද? right ඔක හිතනකොට cardinality එක ගැන ඕන කතා කළා. ඊළඟට මේ cardinality ගැන කතා කරනකොට තියෙනවා මේක delete කරන්නද? මේක අයින් කරන්නද? Okay, sir. හරි. ඉතින් cardinality ගැන කතා කරනකොට තියෙනවා minimum cardinality අනිත් පැත්තෙන් maximum cardinality කියලා. දැන් මේකේ නිකම්ම cardinality කිව්වොත් අපි අදහස් කරගන්නේ maximum cardinality එක. relationship එකේ cardinality එක මොකක්ද කියලා ඇහුවොත් අපි එතනදී ගන්නේ maximum cardinality. ඒක ඇත්තටම සියුම්ම බලලා වෙන් කරුවොත් minimum cardinality and maximum cardinality කියලා දෙකකට වෙන් කරන්න පුළුවන්. හොඳට තේරුම් ගන්න. cardinality එක කියලා නිකන් ඇහුවොත් මේ relationship එකේ cardinality එක මොකක්ද කියලා ඇහුවොත් ඔයාලට කියන්න පුළුවන් 1 to many many to many ඔන්න ඔය වගේ කියන්න පුළුවන්. හරි. ඒකෙන් අදහස් කරන්නේ maximum. එතකොට minimum cardinality කියන්නේ මොකද්ද? අඩුම තරමේ. අඩුම තරමේ ස්ටුඩන්ට් කෙනෙක් courses කීයක් කරන්න ඕනද? maximum many අඩුම තරමේ කීයක් කරන්න ඕනද? එකක්වත් කරන්න ඕනද? එකක්වත් නොකර ඉඳක් පුළුවන්ද? අඩුම තරමේ දෙකක් කරන්න ඕනද? maximum ඕන ගන්න. maximum ඕන ගන්න පුළුවන් අඩුම දෙකක් කරන්න ඕන. අන්න එහෙමනොත් ඒක minimum cardinality එක. එතකොට minimum cardinality කියලා කියන්නේ number of instances of one entity that may be associated with a single occurrence of ඒ කියන්නේ single instance එකක් එක row එකක් කියන එක row එකක් කියන එක අදහස් කරන්නේ of another entity එක table එකක එක instance එකක් අනිත් table එකේ instances කීයක් එක්ක සම්බන්ධ වෙනවද අඩුම තරම මේ අඩුම තරමේ කියන එක. හරි. අපි මෙතන ලියන්න ඕනේ මේ minimum number of කියලා. minimum number of instances අඩුම තරමේ එක table එකක row එකක් අනිත් table එකේ row කීයක් එක්ක සම්බන්ධ වෙන්න ඕනද? මේකම තමයි මෙහා පැත්තට එන්නේ minimum නෙමෙයි maximum. වැඩිම වශයෙන් අපිට කියන්න පුළුවන් ස්ටුඩන්ට් කෙනෙකුට අඩුම තරමේ course දෙකක් follow කරන්න ඕනේ වැඩිම කරන්න පුළුවන් 4යි කියලා කියන්න පුළුවන්. හරි. එතකොට ඒක තමයි වැඩිම ගණන වැඩිම maximum කාලෙට එක අඩුම ගණන 2යි. ඒ විදිහට ස්පෙસિෆයි කරන්න පුළුවන්. හරි. එහෙනම් මේ ඩෙෆිනිෂන් දෙක ලියා ගන්න. ලියාගෙන මට කියන්න. එහෙනම් තව එකක් පොඩ්ඩක් ඇඳලා බලමු. right මම මෙහෙම ගත්තොත්
අපිට මෙහෙම කියන්න පුළුවන් පුතේ. ස්ටුඩන්ට් කෙනෙක් එන්රෝල් වෙනවා අඩුම කෝස් දෙකකට වැඩිම මෙනි සංඛ්‍යාවක්. ඩොට් දෙකයි මෙතන. වැඩිම මෙනි සංඛ්‍යාව වැඩිම ගාන කීයද කියලා නැහැ. මෙනි. කෝස් එකකට අඩුම ළමයි 20ක් ඉන්න ඕනේ. වැඩිම ගණන ලිමිට් එකක් නැහැ. ඕන වැඩිම ගණනෙත් ලිමිට් එකක් තියෙනවා නම් අපිට කියන්න පුළුවන් වැඩිම 40යි කියලා කියන්න පුළුවන්. එතකොට ඔන්න බලන්න මම මෙතන රවුන්ඩ් කරනවා කාඩලිටි එක. මෙන්න කාඩලිටි එක. මෙන්න කාඩලිටි එක. ඔක නෝමල් කිව්වොත් කාඩලිටි එකෙන් අපි මැක්සිමම් එක ගන්න. එතකොට මෙතන කාඩලිටි එක මෙන්නට මෙනි. 40 කියන්නේ මෙනි සංඛ්‍යාව. හරි. ඒක හරියටම ස්පෙસિෆයි කරනවා නම් නම්බර් එකකින් ඔය විදිහට කියන්න පුළුවන්. ස්ටුඩන්ට් කෙනෙක් එන්රෝල් වෙනවා අඩුම තරමක දෙකකට වැඩිම මෙනි සංඛ්‍යාවකට කෝස් එකට එන්රෝල් වෙනවා අඩුම 20ක්. ඒතර ළමයි 20ක් නැති කෝස් එකක් තියෙන විදියක් නැහැ. කෝස් එකක් තියෙනවා අඩු තරමේ එක ළමයි 20ක් ඉන්නවා. ඒක තමයි නීතිය. ආයතනික නීතිය. ඩේටාබේස් එක හැදෙන්නතර ඒක විදිහට. හරි. එක්සැම්පල් එකක් විදිහට ඔක හඳලා. ඉතින් හරි අපි ඊළඟ මාතෘකාවට යනවා. අපි අද කතා කරන්නේ රිලේෂන්ෂිප් වල කාඩලිටි එකයි පාර්ටිසිපේෂන් එකයි ඩිග්‍රී එකයි මම කතා කරමු කිව්වේ. හරි. එතකොට මම දැන් කාඩලිටි එක හරි. මම දැන් කතා කරන්න යන්නේ රිලේෂන්ෂිප්ස් වල මේ රිලේෂන්ෂිප්ස් ගැන කතා කරන්නේ පාර්ටිසිපේෂන් එක. පාර්ටිසිපේෂන් කියන්නේ මොකක්ද කියන එක. මම කෙටියෙන්ම කිව්වොත් පාර්ටිසිපේෂන් කියන්නේ මිනිමම් කාඩලිටි එකට. මේක ඩෙෆිනිෂන් එක අපි ලියුවොත් specifies the minimum number of relationship instances. දැන් relationship instances කියන එක ඔයාලා දන්නවා. Instances that each entity can participate in. එක entity එකක එක row එකක් එක instance එකක් අනිත් entity එකේ row කීයක් එක්ක අඩුම තරමේ සම්බන්ධ වෙනවද? කෙටියෙන්ම තේරෙන භාෂාවෙන් කිව්වොත් එක ළමයෙක් එක ස්ටුඩන්ට් කෙනෙක් අඩුම තරමේ courses කීයක් කරන්න ඕනද? ඔන්න ඔකට තමයි අපි participation කියලා කියන්නේ. ළමයෙක් වෙන්න නම් අපේ ආයතනයේ ළමයෙක් වෙන්න අඩුම තරමේ යා courses දෙකක් කරන්න ඕන. අඩුම තරමේ යා එක course එකක් කරන්න ඕන. අඩුම තරමේ යා එක course එකක්වත් කරන්න ඕනේ නැහැ. ළමයෙක් විදිහට රෙජිස්ටර් වෙන්න පුළුවන් ඇවිල්ලා. අපේ ඉන්ස්ටිටියුට් එකේ ළමයෙක් විදිහට රෙජිස්ටර් වෙන්න පුළුවන් එක course එකක්වත් නොකරන කෙනෙකුට. ඒක තමයි අපේ නීතිය. මොකද්ද? ඒක තමයි participate minimum number of minimum cardinality. minimum cardinality අපි කියනවා participation කියලා. එහෙනම් participation කියන්නේ ස්ටුඩන්ට් කියලා කෙනාව database එකට enter වෙන්න නම් participate වෙන්න නම් අපේ database එකේ ඒ relationship එකට enroll කියන දෙයට එයා participate වෙන්න නම් අඩුම තරම එයා කීයක් කරන්න ඕනද? අඩුතරම 0 වෙන්න පුළුවන් 1 වෙන්න පුළුවන් 2 වෙන්න පුළුවන් maximum number ගණනක් වෙන්න පුළුවන්. හරි. එතකොට මේ participation එක කොටස් දෙකයි. එකක් total participation කියලා අපි හඳුනා ගන්නවා. අනිත් එක partial කියලා හඳුනා ගන්නවා. එතකොට ඒක තීරණය කරන්නේ minimum number of relationship instances වලින් තමයි participation එක අපි calculate කරගන්නේ. participation එක තීරණය කරගන්නේ minimum cardinality එකෙන්. කෙටියෙන්ම කිව්වොත් minimum
කාඩිනලිටි කියන එකෙන් තමයි අපි පාර්ටිසිපේෂන් එක ටෝටල් ද පාර්ෂල් ද කියලා තීරණය කරගන්නේ. එහෙනම් මතක තියාගන්න පාර්ටිසිපේෂන් වර්ග දෙකයි, එකක් ටෝටල් අනික පාර්ෂල්. ඒක තීරණය කරන්නේ මිනිමම් නම්බර් ඔෆ් කාඩිනලිටි එකෙන්. මිනිමම් කාඩිනලිටි එකෙන්. ක්ලියර්ද? Okay. right. ටෝටල් වෙන්නේ කොහොමද? ටෝටල් වෙන්නේ අඩුම තරමේ එකක්වත් ඕනනම් අඩුම තරමේ බිඳුවක් නම් තියෙන්නේ එක පාර්ෂල්. මිනිමම් කාඩිනලිටි එක බිඳුව නම් එක පාර්ෂල් පාර්ටිසිපේෂන් එකක්. මිනිමම් කාඩිනලිටි එක අඩුම තරමේ එකක්වත් නම් තියෙන්නේ එකක් වෙන්න ඕන නම් මිනිමම් කාඩිනලිටි එක එකක් හෝ වැඩි කරන්නක් නම් ඒක ටෝටල් පාර්ටිසිපේෂන් එක. ඒක මතක තියාගන්න. එහෙනම් ওই කාරණාව මම අප්ඩේට් කරලා මට කියන්න. හරි. පුතේ අපි entity relationship diagram වල මේ ඔක්කොම strong entity මතක තියාගන්න. මේක තමයි relationship එක. දන්නවනේ symbol එකනොත්. මේවා entity. මේවත් entity දෙකක් තියෙන්නේ. අපි double එකක් අඳිනවා total participation වලට. විශේෂයෙන් ඒක සඳහන් කරන්න ඕන නම් ඈ නැත්නම් ඉතින් අඳින්න ඕනේ නැහැ. විශේෂයෙන් total participation කියලා මෙතන හඳුන්වලා දෙන්න ඕන නම් අපි එතන double එකක් අඳිනවා. දැන් කලින් double එකක් ඇඳලා ඒ ඇඳේ entity එකත් වටේ double එක දුන්නා relationship එකත් වටේ. එහෙම වුණොත් ඒක identified relationship එකක්. මොකද ඒකට හේතුව මේ එතන සමානතාවයක් තියෙනවා. මොකද weak entity එකක් සහ strong entity එකක් අතර weak entity එක පැත්ත අනිවාර්ය total participation. මොකද ඒකට හේතුව මේ employee කෙනෙක් නැතුව dependent කෙනෙක් ඉන්න බෑ. minimum එක්කෙනෙක් හරි සිටිය යුතුයි කියන තැන තියෙන එක. ඒ නිසා එතන total participation තියෙන එක නිසා තමයි identified relationship එකේ මෙන්න මේ ඉරත් ඩබල් උනේ. එතන total participation එකක් තියෙනවා. එතකොට මෙතන identified relationship එකක් කියන්න නම් තව එකතු වෙන දෙයක් තියෙනවා. මේක weak එක entity එකක් වෙලා ඒකට double එකක් දෙන්න ඕන. relationship එකක් double එකක් දෙන්න ඕන. මේක identified කියන තැනට එන්න ඕන. හැබැයි එතන තියෙන්නේ total participation එකක් තමයි මතක තියාගන්න. මෙතන එතකොට මේව නිකන් normal අඳින්නේ අපි partial participation වලට. එතකොට total ද partial ද කියන්නේ minimum cardinality එක. minimum cardinality එක අඩුම තරමේ ළමයි course බිඳුවකට සම්බන්ධ වෙන්න ඕනේ. කිව්වොත් ඒක partial participation එක. අඩුම තරමේ ළමයි අනිවාර්යෙන්ම එක course එකක් හරි කරන්න ඕනේ. කියලා කිව්වොත් ළමයෙක් අපේ database එකේ register වෙන්නේ එක course එකකට හරි register වෙන ගමන්. register වෙලා නැත්තම් ළමයෙක් විදිහට අපි සලකන්නේ නැහැ. ඒක තමයි total participation. අපි කිව්වොත් එහෙම ළමයෙක් register වෙන්න course එකට register වෙන්න අවශ්‍යම නැහැ. ඒ කියන්නේ බිඳුවක් වුණත් කමක් නැහැ. course බිඳුවකට register වුණත් ළමයෙක් විදිහට register කරන්න පුළුවන්. ඒක ඒතර partial participation එකක්. මේක දක්වන entity relationship diagram එක හඳ ගන්න එක.